බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුල්ලභෝ බුද්ධපාදෝ දුල්ලභෝ මනුසත්ත පටිලාභං දුල්ලභෝ සන සම්පත්තේ දුල්ලභා පබ්බජ්ජා දුල්ලභා සද්ධම්ම ශ්‍රවණං තීති සදා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වත්නි මේ පින්වත් සෑම සියලු දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ මෙත් සදහම් විකාශය තුළින් මේ වෙලාවේදී විකාශනය කරන දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. පින්වත්නි සද්ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ තාමත් වටිනා කියන පින්කමක්. ධර්මයේ ශ්‍රවණය කරන හැම කෙනෙකුටම වගේ විශේෂයෙන් ප්‍රතිලාභ ගණනාවක් සම්බුද්ධ දේශනාව තුළ ලැබෙනවා. තමන්ගේ හිත හදා ගැනීමටත් ඒ වගේම අන් අයට ජීවිතේ සකස් කර ගැනීම සඳහා මහෝපකාරී වෙන පින්කමක් තමයි ධර්මානුශාසනාවක් සිද්ධ කරනවා ප්‍රචාරය කරනවා කියන කාරණාව පිළිබඳව සඳහන් කළාට පස්සේදී ඒ නිසා ඊ타මත්ම වටින කෙන පින්කමක් ලංකාවාසී ලෝකවාසී සියලුම සදහැවතුන් වෙනුවෙන් මෙත් සදහම් විකාශය ඔස්සේ මේ වෙලාවේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ දායකත්ව ධර්ම දේශනාවක් හැටියට. පින්වත්නි අද දවසේදී මම ඔබට සද්ධර්ම දේශනාව ලෙස ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකේ පහළ වෙච්ච කෙනෙකුට දුර්ලභ කාරණා කීපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුර්ලභෝ බුද්ධුප්පාදෝ දුර්ලභෝ මනුස්ස පටිලාභෝ දුර්ලභෝ ශන සම්පatti දුර්ලභෝ පබ්බජ්ජා දුර්ලභෝ සද්ධම්ම ශ්‍රවණ මේ කියන කරුණු කාරණා පහ දුර්ලභ කාරණා හැටියට තමයි දේශනාවේ සඳහන් වන්නේ. අපි දන්න ඕනේ ලෝකයේ තියෙන පින්වතුනි දුර්ලභ පැල ඇටි තියෙනවා. ඒ වගේම දුර්ලභ සත්වයෝ ඉන්නවා. ඒ වගේම දුර්ලභ යම් යම් භූවිෂමතා කලාප තියෙනවා. ඒ වගේම දුර්ලභ විශේෂකරණයේ වෙච්ච බොහෝ දේවල් දුර්ලභ දේවල් තියෙනවා. ඉතින් මේ දුර්ලභ දේවල් දකින්න අපි හරි කැමතියි. අපි කියනෝනේ ලෝක පුදුම ලෝක පුදුම 7ක් ගැන කතා කරනෝනේ. ලෝක පුදුම 8ක් ගැන කතා කරනෝනේ. ඉතින් ලෝකෙම පුදුම කරන්නට පුළුවන් යම් යම් දේවල් තියෙනවා. අපේ සීගිරියත් එකක්. එහෙම ගත්තට පස්සේ ඒ වගේ ලෝක පුදුම දේවල් තියෙනවා. ඒ කියන්නේ දුර්ලභ කාරණා. දුර්ලභ කාරණා එකට ඒක රාශී කර ගන්නකොට අපි ගත්තොත් මහා මේරු පර්වතය ගත්තොත් නේද? මේ වගේ යම් යම් සාගර ගත්තොත් ඒවා හරි දුර්ලභව පවතින දේවල් දුර්ලභ කාරණා පිළිබඳව හුඟා කතා කරනවා. අපි අහන්නත් කැමතියි. ඊටත් වඩා දුර්ලභ වෙච්ච කරුණු පහක් මේ ලෝකේ තියෙනවා. අන්නේ තියෙන කාල සීමාව තුළදී ඒ දුර්ලභ කාරණා පහ අපි ළඟා කරගන්න ඕන ජීවිතේ වාසනාවන්ත කරගන්න නම් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක උදාහරණයකින් සඳහන් කරනවා යම්කිසි අවස්ථාවකදී කන කැස්බෑවා වියසිදිරින් අහස බලනවා වගේ කියලා කියනවා මේ කාරණා පහ ළඟා කරගන්න එක. කන කැස්බාවා වියසිදුරකින් අහස බලනවා කියන එක දීර්ඝ කතාවක්. කන කැස්බාවා කියන්නේ එක ඇහැක් පේන කැස්බෑවා. වියසිදුරක් කියලා කියන්නේ අපි දන්නවා මේ වී ගහ කියලා අපි සඳහන් කරනවා. විය ගහ කියලා සඳහන් කරන්නේ හාන්න නගුලෙත් එක්ක සම්බන්ධ ගසක්. ඉතින් ඒක කුඹුරු හානකොට නගුල අතාරලා දානකොට මහා කාලයක් යනවා. ඒක වක්කඩට වැටිලා වක්කඩ දිගේ ගහගෙන ගිහිල්ලා දොළ පාරකට වැටිලා දොළ පාරෙන් ගඟට වැටිලා ගඟෙන් මුහුදට ගිහිල්ලා මුහුදෙත් යම් යම් තැන්වල එහෙ මෙහෙ වැඩි තිබිලා
කන කැස් බෑවත් එතනම ඇවිල්ලා එක ඇහැක් පේන්නේ නැති කැස් බෑවෙක් වෙන්න ඕන. එයා ඇහිල්ලා හරියටම උඩට එනකොට ඒ ඇහැටම හරියටම අර වියසිදුරත් එකතු වෙලා ඒකෙන් අහස බැලුව වගේලු මේ දුර්ලභ කාරණාවක් ජීවිතයට එකතු කර ගන්නවා කියලා කියන්නේ. එහෙම කාරණා පහක් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒකේ පළවෙනි කාරණාව තමයි දුර්ලභ බුද්ධෝත්පාද. බුද්ධෝත්පාද කාලයක් තුල අපිට උපදින්නට ලැබෙන එක දුර්ලභ කාරණාවක් ඇටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි කියනෝනේ බුදුහාමුදුරුවෝ අපි දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්න පිං මදි වෙච්ච හින්දා තවම සංසාරේ සැරිසරනවා කියලා තමයි පින්වත්නි අපි කියන්නේ නේද? ඒකට බුදු කෙනෙක් දකින්න එක සාරා සංකල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරන නේද? සමහර භද්‍ර කල්ප තියෙනවා බුදුවරු 4 නමක් පහළ වෙන, දෙනමක් පහළ වෙන, 5 නමක් පහළ වෙන. සමහර භද්‍ර කල්පවල බුදුවරු පහළ වෙන්නෙම නැහැ. ඉතින් අවුරුදු ලක්ෂ ගණන් ගත කරනකොට බුදු කෙනෙක් අපිට දැන්. දැන් ඔබෙන් මම මෙහෙම ඇහුවොතින් එහෙම මේ අපි ඉන්නේ බුද්ධෝත්පත්ති කාලයකද? මේ අපි ඉන්නේ බුද්ධෝත්පත්ති කාලයකද? ඔබ කියයි ඔව් බුද්ධෝත්පත්ති කාලයක. කොහොමද ඔබ බුද්ධෝත්පත්ති කාලයක කියලා කියන්නේ? ඔබ බුදුරජාණන් වහන්සේ දැන් අපි අපේ මසසට බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවද? අපි කවුරුවක්ක? අපි කිසිම කෙනෙක් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. එහෙම බුද්ධෝත්පත්ති කාලයක බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක් වුණා නම් නේද? දැන් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලත් අවුරුදු 2600ක් වෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක් වෙන්න නම් මේට අවුරුදු 2600කට කලින් ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන. නේද? දැන් ඔය 2600කට කලින් අපි කොහේ ඉපදිලා හිටියද කියලා අපි දන්නේ නැහනේ නේද? ඒකට අපිට එහෙම මතකයක් නැහැ. හැබැයි ඒ වුණත් මේ වෙලාවේ මතක් කරගන්න බැරි වුණත් බුදු කෙනෙක් දැකපු කෙනෙක් දැන් මේ කාලේ වෙනකොට අපි ඉපදිලා ඉන්න කාලේ දැන් අපි අවුරුදු 100ක් ඇතුළත අවුරුදු 100කට වඩා වැඩි අය හරිම කලාතුරකින් ඉන්නේ. ඒකත් දුර්ලභ කරුණක් නේද? එතකොට ඒ හරිම කලාතුරකින් ඉන්න අය අතරින් අපි කවුරුවක්වත් අවුරුදු 100කට මෙහා පැත්තේ ඉපදිච්ච අපි කවුරුවක්වත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. එහෙනම් බුද්ධෝත්පත්ති කාලයක නෙවෙයි අපි මේ ඉපදිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා වසර 2600කට පස්සේ. එතකොට අපි ඔක අපේ ආයුෂ අවුරුදු 100ක් තියන්නකෝ. අවුරුදු 100 ඒවා 2600ක් වෙනකොට කොච්චරක්ද? නේද? අවුරුදු 100 ඒවා කොච්චරද? අවුරුදු දැන් බලන්න ආත්මම අවුරුදු 100 ආත්ම තිබ්බොත් 26කට වැඩි. කොච්චරක් තියෙනවද කියලා බලන්න. නේද? 50 ඒවා තිබුණොත් ඊට දෙගුණයක්. 25න් මැරිලා තිබුණොත් ඒ වගේ 4 ගුණයක්. අවුරුදු 10න් 8න් 7න් නේද? එක ආත්මෝලාප ඉපදිලා මරණයටපත් වුණොත් එහෙම අපි අඩුම තරම ආත්ම කීයක් තුල බුදුජාණන් වහන්සේ දැකලා නැද්ද? බුදු කෙනෙක් දැකලා නැද්ද? බුද්ධෝත්පත්ති කාලයක නෙවෙයි. බුද්ධෝත්පත්ති කාලයක උපදින එක හරියට අර කනකස් බවා වියසිදරින් අහස බලනවා වගේ හරිම දුර්ලභ කාරණාවක්. හරිම දුර්ලභ කාරණාවක්. ඒක නිසා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙච්ච කාලයක යම්කිසි කෙනෙකුට උපදින්නට ලැබෙනවා නම් ඒක මහා පුණ්‍ය කර්මයක්. පුණ්‍ය කර්මයක් වගේම ඒක දුර්ලභ කාරණාවක්. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක දැන් බලන්නකෝ අඟුලිමාල බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ පහළ වෙච්ච කෙනෙක්. බලන්නකෝ කොච්චර ජීවිතේ සැනසීමකටපත් වුණාද කියලා. 999ක් ගණන් කරලා මිනිමරපු අඟුලිමාල අම්මව මරන්න පසුපස්සෙන් එළවපු අඟුලිමාල නිවන් දැක්කනේ. ඇයි නිවන් දැක්කේ? බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මේ ලෝකේ ඉපදෙන්න ලැබුණාම වාසි ගොඩක් තියෙනවා. ඒ වාසිය තමයි අර අඟුලිමාලට ලැබුණේ. අම්මා මරන්න යන ගමනේ 999ක් ගණන් කළම මිනිමරපු අඟුලිමාලට වාසියක් වුණා. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච කාලේ නැත්තම් පහළ වෙච්ච කාලේ ලෝකයේ අඟුලිමාල විදියට පහළ වෙච්ච. ඒ වාසිය අපිට තේනවද? නැහැ. අපි කාටවත් ඒ වාසිය නැහැනේ. නේද? අපි මිනි මරණ තරම් ලොකු දේවල් නොකලට 999ක් අපි මැරුවේ නැති වුණාට අපිට බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනාව බුදු කෙනෙක් දකින්නට අපිට වාසනාව තවම ලැබිලා නැහැ. බලන්නකො කොච්චර අවාසනාවන්තද කියලා. කොච්චර දුර්ලභද බලන්නකො. අපි ගත්තොත් එහෙම නේද? ආත්ම කීයක්? ආත්ම 50ක්, ආත්ම 100ක් අපි ඉපදිලා තියෙනවද? ඒ ඉපදුනත් අපිට බුදු කෙනෙක් දකින්න ලැබිලා නැහැ. අවුරුදු 2600කට කලින් නම් බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙලා හිටියා. බලන්නකො චුල්ලපන්තක හාමුදුරුවන්ට. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක චුල්ලපන්තක හාමුදුරුවෝ පහළ වෙච්ච නිසා මොකද වුනේ? චුල්ලපන්තක හාමුදුරන්ට ඉගෙන ගන්න බැරි වුණත් නිවන් දකින්න වාසනාව තිබුණා. පූතිකත තිස්ස හාමුදුරන්ට
ඇඟේ ගෙඩි හැදිලා සරව වෙලා සිවුර ඇඟට ඇලිලා හිටපු රෝගීව හිටපු ඇඟ කුණු වෙලා හිටපු මේ පූතිකතිස්ස හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ හිටිය නිසාම නිවන් අවබෝධ කරගන්න ලැබුණා. මුළු සමාජයෙන්ම හානියකටපත් වෙලා හිටපු පටාචාරාවට නිවන අවබෝධ කරගන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක එතුමිය පහළ වෙච්ච නිසා. රජ්ජුමාලා තමන්ගේ ස්වාමි දියණියගේ කරදර විවස ගන්න බැරුව බෙල්ලේ වැළදා ගන්න ගිය වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැකපු නිසා තමයි රජ්ජුමාලට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මට්ට කුණ්ඩලීට, සුනීතට, සෝපාකට මේ සියලු දෙනාටම නිවන් අවබෝධ කරගන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාල සීමාවක් තුළ මේ ලෝකෙට ඒගොල්ලෝ පහළ වෙච්ච නිසා. අන්න බලන්නකෝ මොනතරම් දුර්ලභ කාරණාවක්ද බුදු කෙනෙක් ඉපදිච්ච කාලෙක පහළ වෙච්ච කාලෙක අපිට මේ ලෝකේ ඉපදිලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් කොච්චර වටිනවද? දුර්ලභෝ බුද්ධෝත්පාදෝ දුර්ලභ කරුණා. ඊළඟට සඳහන් කරනවා ඊළඟ දුර්ලභ කරුණ දුර්ලභෝ මනුස්ස පටිලාභෝ. මනුස්සාත්මයක් ළඟා කරගන්න එක දුර්ලභයි පින්වත්නි. දැන් අපි ගත්තොත් කූඹි කොච්චරක් නම් මේ ලෝකේ ඉන්නවද? වේයෝ කොච්චරක් නම් මේ ලෝකේ ඉන්නවද? තිරිසන් සත්තු එක එක විදියට. දැන් මනුස්ස සත්වයෝ ගත්තොත් එහෙම එක එක විදියට නෑනේ. අපිට කියන්න පුළුවන් කාන්තාව එක විදියක්, මිනිස්සු තව විදියක් කියලා. පුරුෂයෝ තව විදියක් කියලා. හැබැයි සත්ත්ව කොට්ටාස කියලා ගත්තොත් කූඹි වෙනයි, වේයෝ වෙනයි, කොටියෝ වෙනයි, හාවෝ වෙනයි, මුවෝ වෙනයි, කපුටෝ වෙනයි, පරවියෝ වෙනයි. ඕම කුලක ගත්තොත් ඊළඟට ගැරන්ඩියෝ වෙනයි, නයි වෙනයි, සර්පයෝ ආදී වෙනස් නේද? අපා දෙපා සිව්පා බහුපා මේ ආදී වශයෙන් ගත්තොත් තිරිසංගත සත්තු කොච්චරක්ද? ඒගොල්ලන්ගේ බිත්තර කොච්චරක්ද? ඒගොල්ලන්ගේ පැටවු කොච්චරක්ද? ඒගොල්ලන්ගේ වද කොච්චරක්ද? මොන තරම් තිරිසංගත ලෝකේ සත්තු පහළ වෙනවද? හැබැයි ඒ අය එහෙම ගත්තාම ඒ අය ඊළඟට പ്രേත කොට්ටාස. പ്രേත කොට්ටාස මොන තරම් පහළ වෙනවද? මරණයටපත් වෙලා අකුසල් කරගෙන මරණයටපත් වුණු പ്രേත ලෝක. භූත කොට්ටාස, දේව කොට්ටාස කොච්චරක්ද නේද? දේව කොට්ටාස කොච්චරද? ඔබ කියනවනේ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා මේ දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා කියලා නේද? ඒකට 33 කෝටියක් කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙම දේශනා කරපු එක. එතකොට බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවට පස්සේ ඒ 33 කෝටිය වැඩි වෙන්නේ නැද්ද? නේද? වැඩි වෙන්න එපයි. 33 කෝටියක් කියන්නේ පින්වතුනි දෙවිවරු නෙවෙයි, දේව මණ්ඩල. දේව මණ්ඩල 33 කෝටියක් තියෙනවා. ඒ එක මණ්ඩලයක කොච්චරක් ඇද්ද දෙවිවරු? එහෙම ගත්තොත් දෙවිවරු කොච්චරක්ද? භූත කොට්ටාස කොච්චරක්ද නේද? අසුර ලෝකේ කොච්චරක්ද? අපායේ කොයි තරම් සත්තු නිරිසත්තු ඉන්නවද? ඒ අතරින් මිනිස්සෙක් වෙලා උපදින්නට ලැබෙන එක මොන තරම් පුණ්‍ය කර්මයක්ද? මනං උස්සතීති මනුස්සා. මනසින් උසස් කෙනා මනුස්සයා කියලා කියනවා. එතකොට මනුස්ස ජීවිතයක් ළඟා කරගන්න එක දුර්ලභ කාරණාවක්. නිවන් අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. දන් දෙන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. භාවනා කරන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. පින් කරගන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. ඒ වගේම සිල් සමාදන් වෙන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. ප්‍රිය වචන කතා කරන්න පුළුවන්, හොඳ දේවල් අනුකරණය කරන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. බුදු වෙන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. සක්විති රජ වෙන්න පුළුවන් මිනිස්සෙකුට නේද? බලන්නකෝ මොන තරම් දුර්ලභ කාරණාවක්ද මේ manussත්වයක් ළඟා කරගන්නවා කියන එක. ඒ වගේ මේ manussත්වය ළඟා කරගත්තු manussත්වය මිනිස්සු විදියට ජීවත් වෙනවා කියලා කියන්නේ මොන තරම් වාසනාවක්ද කියලා බලන්නකෝ. එහෙනම් මිනිස්සෙක් වශයෙන් මේ ලෝකෙට උපදින එක දුර්ලභ කාරණාවක්. නිරේ මොන තරම්නම් දුක් විඳිනවද කියලා බලන්නකෝ. සතර අපායේ වැටුණාම නේද? නරක ආදියට වැටුණට පස්සේදී දෙයනේ කවදානම් ගොඩ එන්නද? ගිනි දැල් වලින් පිච්චි ලෝදිය බොන ගමන්, ඒ වගේම කියත් වලින් ඉරන ගමන්, යවුල් වලින් ඇනලා අර නිරි සත්තු හපලා ඇට උණු කරලා ඒ වගේ මහා ප්‍රපාත වලට දාලා මොන තරම් දුක් වේදනා දෙනවද? ඒගොල්ලෝ ඉපදෙන හැම වෙලාවකදීම නැත්තම් ඒ නිරය තුල පැසෙන කොච්චරනම් වද වේදනා විඳිනවද? ඒව මොන තරම් දැනෙනවද? මේ මැරෙන, මේ උපදි, මේ හට ගන්න, මේ විනාශ වෙනවා. නිරය ඇතුළේම අවුරුදු දසදහස් ගණන්, අවුරුදු ලක්ෂ ගණන්, ආත්ම ගණන් අර නිරයවල් අතර කොච්චර පැහැෙනවද බලන්නකෝ. එතකොට මනුස්ස ලෝකයක ඉපදුනා නම් අපි හිතනවනේ මේ මනුස්ස ලෝකෙ ඉපදින එක මොන කරදරයක්ද මන්ද අප්පා කියලා කියනවනේ. මේ ලෝකෙ ඉපදිච්ච එක නම් පුදුම කරදරයක් කියලා කියනවනේ. නේද?
මීට වඩා හොඳයි මැරිලා ගියා නම් කියලා කොච්චරක් නම් කියනවද කියලා බලන්නකො නේද? මෙහෙම ඉපදුනාට වඩා හොඳයි මැරිලා ගියා නම් කියලා. එහෙම කිව්වත් අපාය යන මතක තියාගන්න. එහෙම කිව්වත් කවුරු හරි ඒත් අපාය යනවා. ඇයි මේ? මේ මනුස්සාත්මයක් ළඟා ගන්න දුර්ලභයි. බලන්නකෝ. අපායේ ඉන්න නිරිසත්තු කොච්චර දුක් විඳිනවද කියලා. අපි එහෙම දුක් විඳිනවද? එහෙම එකක් නැහනේ. නිරිසත්තුන්ට හිතුනොත් බණ අහන්න පුළුවන්ද? බෑ. ප්‍රේතයන්ට බණ අහන්න පුළුවන්ද? එහෙම බෑ. ඒ ආත්ම වලින් මිදෙන්න පුළුවන්ද? බෑ. ඒගොල්ලෝ කවදා හරි දවසක අර ටික ගෙවල ඉවර කරගන්නකම් එහෙම බෑ. හැබැයි අපිට මිනිස්සෙක් වෙලා මේ ලෝකේ ඉපදුනාට පස්සේ ඕන වෙලාවක දුවගෙන ගිහලා බණ අහන්න පුළුවන්. ඕන වෙලාවක අපිට සිල් සමාදන් වෙන්න පුළුවන්. ඕන වෙලාවකට අපිට පිරිත් සූත්‍රය සජ්ජායනා කරන්න පුළුවන්. දහමේ යෙදෙන්න පුළුවන්. චෛත්‍ය හදන්න පුළුවන්. වෙහෙර හදන්න පුළුවන්. පන්සල් ඉදි කරන්න පුළුවන්. බෝධි ප්‍රාකාර ඇති කරන්න පුළුවන්. නේද? මොනතරම් දුගී මගී යාචකයන්ට දන් දෙන්න පුළුවන්. මේ සියල්ල කරන්න පුළුවන්කම තියෙන්නේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මනුස්සයන්ට විතරයි. නේද? අපිට සමහර ලාවට සීතලක් දැනුනොත් උණුසුමක් ඇති කරගෙන ලිපක් පත්තු කරගෙන දර ටිකක් පත්තු කරගෙන සීතලක් දැඩිසේ දැනෙනෝ නම් උණුසුමක් ලබා ගන්න පුළුවන්. නිරිසත්තුන්ට හීතල දැනෙනකොට උණුසුමක් ගන්න පුළුවන්ද? බෑ බෑ. ඊළඟට අපිට උණුසුමක් එනවා නම් මහා රස්නයක් තියෙනවා නම් මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට AC එකක් හයි කර ගන්න පුළුවන්. AC එකක් හයි කරගත්තාම මොකද වෙන්නේ? අර දැඩි රස්නේ නැති වෙලා හීතලක් එනවා. දැන් අපායේ ඉන්න සත්තුන්ට ගිනිදැල් වැටුණාට පස්සේදී මහා රස්නයක් තියෙනකොට යම රජුරවන්ට කියලා AC එකක් හයි කරගන්න පුළුවන්ද? එහෙම එකක් බෑ. නේද? එහෙම බලන්නකෝ වෙන දෙයක් අවශ්‍ය නැහැ. මේ ජීවිතේ එපා නම් ගින්නට පැනලා මැරෙන්න පුළුවන් අපිට. වතුරට පැනලා මැරෙන්න පුළුවන් අපිට. බෙල්ල වලදාගෙන මැරෙන්න පුළුවන් අපිට නේ. හැබැයි අර අපායේ ඉපදිච්ච කෙනාට තිරිසන් ලෝකෙ ඉපදිච්ච දැන් තිරිසන් සත්තු කවදාවත් බෙල්ල වලදාගෙන මැරුණයි කියලා ආරංචිද? නිරේ ඉන්න සත්තු බෙල්ල වලදාගෙන මැරුණයි කියලා අනේ මට නම් මේ ජීවිතේ වැඩක් නැහැ මම මැරෙනවා කියලා එහෙම බෙල්ල වලදා ගන්නවද? එහෙම නැත්නම් වස බොනවද? එහෙම නැත්නම් පුස්කුඩු බොනවද? ඒගොල්ලන්ට එහෙම බොන්න බෑ. මතක තියාගන්න ඕන මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ ඕන වෙලාවක මැරෙන්න පුළුවන්කම තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ ඇතුළේ විතරයි. ඕන වෙලාවක කෑම ඕන නම් කෑම කන්න පුළුවන්කම තියෙන්නේ මේ මනුස්ස ලෝකෙ විතරයි. දැන් പ്രേත ලෝකෙක ඉපදුණයි කියලා හිතන්නකෝ. එතකොට මැරිච්ච කෙනා කෑම කන්නේ කොහොමද? දිව්‍ය ලෝකෙ ඉපදුනොත් දිව්‍ය භෝජන වළඳයි. പ്രേත ලෝකෙක ඉපදුනොත් ඒගොල්ලෝ කොහොමද? අපි දානයක් දෙනකන් ඉන්න ඕනේ ඒගොල්ලෝ කෑම කන්න. මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනා එහෙම නැහැ. එයාට ඕන වෙලාවක වළඳක් ටිපේ තියාගෙන කෑම ටිකක් හදාගෙන කන්න පුළුවන්. പ്രേතයන්ට කෑම හදන් කන්න බෑ. කෑම සම්පාදනය කරගන්න බෑ. කෑම ගන්න ඒගොල්ලන්ට සල්ලි නැහැ. නේද? අපිට ඕන දෙයක් ඉල්ල ගන්න පුළුවන්. ඕන දෙයක් ගෙන්නගෙන කන්න පුළුවන්. ඕන දෙයක් හදාගෙන කන්න පුළුවන්. කන්න හරි නිදහසක් තියෙන මේ මනුස්ස ලෝකෙ විතරයි. කෑම ඕන නම් ඇඳුම් අපිට ඕන වෙලාවක ගිහලා ඕන දෙයක් අඳින්න පුළුවන්. ඇඳුම් ගන්න පුළුවන්. ප්‍රේතයන්ට එහෙම පුළුවන්ද? අපි පූජා කරනකන් ඉන්න වෙනවා. බලන්න කොච්චර උතුම්ද මේ මනුස්ස ජීවිතය. ඉගෙන කියා ගන්න නේද? අන් අයට හොඳට යහපතින් සලකන්න, ප්‍රිය වචන කතා කරන්න කොච්චරනම් වටිනවද මේ මනුස්ස ජීවිතේ. එහෙනම් ඒ වගේ දුර්ලභ වෙච්ච ඒ ජීවිත ලැබිලා නැහනේ. බලන්නකෝ බල්ලෝ, පූසෝ, කොටියෝ, හාවෝ, මූවෝ, එළුවෝ වගේ සතු ගත්තා වේයෝ කූඹි නේද? පත්තෑයෝ, ගෝනුස්සෝ, කටුස්සෝ, කබරෝ ඔය වගේ සතු ගොඩාක් අපි ගත්තොත් එහෙම ඒගොල්ලෝ මිනිස්සු වෙලා නැහනේ. ඒගොල්ලෝ විඳින දුක බලන්නකෝ. අපේ ගෙදර ඉන්න බල්ලට කෑම වියාගෙන කන්න පුළුවන්ද? අපේ ගෙදර ඉන්න පූසට මාළු වියාගෙන කන්න පුළුවන්ද? අපේ ගෙදර ඉන්න අනිත් සත්තුන්ට ගිරවට පළතුරු කඩාගෙන කන්න පුළුවන්ද? බෑ. එයාලට අපි දෙනකන් ඉන්න ඕන. එයාලට අපි කෑම ටික හදලා දෙනකන් ඉන්න ඕන. අපි කන වෙලාවක තමයි ඒගොල්ලොත් කන්නේ. අපි දෙන වෙලාවක තමයි ඒගොල්ලොත් කන්නේ. අන්න බලන්න තිරිසන් ලෝකේ ඉපදිච්ච ඒගොල්ලෝ අපිත් එක්කම එකට හිටියට ඒගොල්ලොන්ගේ ලෝකේ වෙනස්. අපේ ලෝකේ වෙනස්. අපිට නම් කඩාගෙන කන්න පුළුවන්, තඹගෙන කන්න පුළුවන්, හාරගෙන කන්න පුළුවන්, හැමදේම කරන්න පුළුවන්. දැන් ඌරට අල හාරගෙන කන්න පුළුවන් වුණාට ඌරට අල තඹගෙන කන්න බෑනේ. තිරිසන් ලෝකේ මනුස්ස ලෝකේ වෙනස. නේද? හාවට කොළ කඩාගෙන කන්න පුළුවන් වුණාට වඳුරට කොළ කඩාගෙන කන්න පුළුවන් පලාක් මැල්ලුමක් කඩාගෙන කන්න බෑනේ. ඒගොල්ලොන්ගේ අපේ වෙනස්. නේද? ඒක තමයි නේද? දැන් අපි වෑංජන හදනකොට අපිට ලුණු ටිකක් දාලා රසට කන්න පුළුවන්. සත්තුන්ට දැන් ඒකනේ නේද? අලිත් ගෙවල් කඩන්නේ ලුණු කන්න කියනවනේ. ඒගොල්ලන්ට එහෙම නැහැ. ඒක නිසා තිරිසන් ලෝකේ ඉපදෙනකොට ඒගොල්ලන්ට නැති පහසුකම් ටික මනුස්ස ලෝකේ අපිට තියෙනවා. දුර්ලභ නැද්ද බලන්න. තිරිසන් සත්තු අනන්තයි අප්‍රමාණයි. මිනිස්සු ගණන් කරන්න පුළුවන්.
අරගොල්ලෝ ගණන් කරලා ඉවර කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. බලන්නකෝ කොච්චර පුණ්‍යවන්තද මේ මනුස්ස ජීවිතයක් ලැබෙන එක දුර්ලභයි. එහෙම කෙනෙකුට තමයි බුදු වෙන්නත් පුළුවන්කම තියෙන්නේ. එහෙම කෙනෙකුට තමයි වචනය තුලින් හිත හදන්න පුළුවන්කම තියෙන තව කෙනෙක්ගේ. එහෙම කෙනෙකුට තමයි අම්මා කෙනෙක් වෙන්න පුළුවන් දරුවන්ට හොද්දට තව විදිහට මනුස්ස අම්මා කෙනෙකුට. පුළුවන් ඒ කරුණාවේ මෛත්‍රියෙන් ඒ අම්මා සලකනකොට ඒ දරුවා බුද්ධත්වයට පවා යවන්න පුළුවන්කම තියෙනවා. දැන් සත්ත අම්මා කෙනෙකුට සත්ත දරුවෙක් ඇති කරලා නැත්නම් සත්ත පැටියෙක් ඇති කරලා ඒ පැටියව බුදු බවට පත් කරන්න පුළුවන්ද? ඒ පැටියව සෝවාන් කරන්න පුළුවන්ද? ඒ පැටියව සකු르දාගාමි කරන්න පුළුවන්ද? නේද? එහෙම කරන්න බෑ. හැබැයි අපේ අම්මා කෙනෙකුට දරුවෙක් ඉපදුනාට පස්සේ මේ මනුස්ස දරුවෙක් නම් එයා සෝවාන් කරන්න, සකු르දාගාමි කරන්න, අනාගාමි කරන්න, රහත් කරන්නත් පුළුවන්. බුද්ධත්වයට පත් කරන්නත් පුළුවන්. පසේ බුදුවරයෙක් කරන්නත් පුළුවන්. මනුස්ස ජීවිතේ වටිනාකම තියෙන එතනයි පින්වතුනි. වර්තමාන ගතොත් අපිට වටින්නේ නැහැ මේක නේද? ඒකනේ අපි මේ ගෙරවැල දාගන්නේ, කෝච්චියට පනින්නේ, ගඟට පනින්නේ, මිනිස්සු කපන්නේ, කොටන්නේ, ඝාතනය කරන්නේ, වෙඩි තියන්නේ. නොයෙකුත් දේවල් සිද්ධ කරන්නේ ඒක නිසානේ. නමුත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අනේ සංසාරේ පිනකට ලැබිච්ච එකක් නේ. ඒ මනුස්ස ජීවිතේ ඒනම් අපිට කොච්චර වටිනවද? කොච්චරලන් දුර්ලභද? අර සත්‍ය ඔක්කොමත් එක්ක එකට තිබ්බාම මිනිස්සු ඉන්නේ නම් කොච්චරද? මිනිස්සු ඉන්න කොච්චර බලන්නකෝ. ගව ගාලක් ගත්තොත් බැටළු ගාලක් ගත්තොත් කොච්චරක් ඉන්නවද? ඒගොල්ලෝ ඔක්කොම පාලනය කරන්නේ කවුද? එක මිනිස්සෙක්. එක මිනිස්සෙක් නේද? කොච්චරනම් වටිනවද කියලා බලන්නකෝ. මිනිස්සය, මනුස්ස ජීවිතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ ෂණ සම්පatti. ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්වතුනි අපිට මිනිස්සෙක් වුණාට වැඩක් නැහැ. අපිට ලැබෙන්න ඕන සම්පත් ටිකක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය මේ ගත්තොත් එහෙම නේද? ෂණ සම්පත්තිය තියෙනවනේ. දැන් නොකල් 8ක් කියලා ඔකට කියනවා. ඒ නොකල් 8 ගැන විස්තර කරොත් එහෙම අපි මේ ටික කතා කරගෙන යන ගමන්ම මේ නොකල් 8 ගැනත් අපි කතා කරමු. ෂණ සම්පත්තිය තියෙනවා. අතපය හොඳට තියෙන්න ඕන, ඇස් දෙක හොඳට තියෙන්න ඕන, කන් දෙක හොඳට ඇහෙන්න ඕන, කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන නේද? අපි මිනිස්සෙක් වුණාට වැඩක් නැහැ නේ අන්ධ නම්. අන්ධ මිනිස්සයට මුකුත් පේන්නේ නැහැ. මිනිස්සෙක් වුණාට වැඩක් නැහැ නේ බීරි නම්. බීරි මිනිස්සයට මොනවත් ඇහෙන්නේ නැහැ. මිනිස්සෙක් වුණාට වැඩක් නැහැ නේ අතපය නැත්තම්. අතපය නැති මිනිස්සයට මුකුත් කරගන්න පුළුවන් ඇවිදින්න බෑ. මුකුත් කර කියා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ අංගපසංග හරියට පිළිහිටලා නැත්තම් සන සම්පත්තියේ නැත්තම් වැඩක් නැහැ. ෂණ සම්පත්තිය තියෙන්න ඕන. ෂණ සම්පත්තිය තමයි වටිනාම නේද? හොඳ මොලයක් ලැබිලා, මෝඩ නොවි ඔළුවක් ලැබිලා, ඒක ඇතුලේ හොඳ මොලේකුත් එක්ක මොලෙන් වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ෂණ සම්පත්තිය තියෙන්න ඕන අපිට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ පබ්බජ්ජා. දුර්ලභෝ පබ්බජ්ජා කියලා සඳහන් කරන්නේ මේ පැවිදි වීමට ලැබෙන එක දුර්ලභ කාරණාවක් කියලා. බලන්නකෝ ලංකාව ගත්තොත් පැවිදි ස්වාමීන් වහන්සේලා ඉන්නෝනේ. කොච්චරක් විතර ඉන්නවද? දැන් අපි 2 කෝටියකටත් එහා පැත්තේ ඉන්නෝනේ සාමාන්‍ය පින්වත්නි ඔබ. ගිහි ජීවිතය ගත කරන ඔබ ඉන්නෝ කෝටි 2කට එහා පැත්තේ. එතකොට කෝටි 2ක් ඉන්න ජනතාව අතරේ ඒකෙන් 70 ගාණක් ඉන්න බෞද්ධ. ඒගොල්ලොත් අතරින් ස්වාමින් වහන්සේලා මහාන වෙච්ච ස්වාමින් වහන්සේලා ඉන්නේ කොච්චරද? 25000ක් 30000ක් අතර. 25000ක් 30000ක් අතර. එතකොට කෝටි 2ක ජනගහනය අතරින් දෙකමාරක් තියමුකෝ. කෝටි 2මාරක ජනගහනය අතරින් 35000යි පැවිදි වෙන්නට වාසනාව ලැබිලා තියෙනවා. ඒකනුත් 5000ක් විතර අවුරුද්දකට සිවුරු වෙරලා යනවා. නේ? 5000ක් විතර සිවුරු වෙරලා යනවා. සිවුරු ඇතෑරලා යනවා. ඒකට බලන්නකො. ඒත් ඉන්න පිට නැහැ. පැවිදි වෙන්නට පිනක් තියෙන්න ඕන. ඒක දුර්ලභ කාරණාවක්. පැවිදි වුණාට පස්සේ මොනවද ලැබෙන්නේ? හැමදේම ලැබෙනවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා මේ සියල්ල ලැබෙනවා. ඊළඟට පැවිදි කෙනෙකුට නේද? ගෙවල් දොරවල් ඉන්න හිටින්න ආවාස ගෙවල්, විහාරස්ථාන හැමදේම ලැබෙනවා. ආහාර පාන ලැබෙනවා. ඇඳුම් පැළඳුම් ලැබෙනවා. බෙහෙත් ලැබෙනවා. මේ සියල්ල ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? නොමිලේ ලැබෙනවා. ප්‍රත්‍යපහසුකම් සියල්ලම නොමිලේ ලැබෙනවා. ඇයි ඒ? පුණ්‍ය කටයුත්ත. දැන් ඔබට කවුරු හරි කෑම නිකන් දෙනවද? ඔබ නිකන් හිතලා බලන්නකෝ. කෑම ටිකක් නිකන් දෙනවද? දැන් මට ගිහිල්ලා පාත්‍රයක් අරගෙන
මම ගිහින් කඩයක් ළඟට ගිහිල්ලා ඒ පාන්තරය අල්ලගෙන හිටියොත් ඒ පාන්තරයට දාන කෑම ටිකට කඩේ මිනිස්සු සල්ලි ඉල්ලනවද? මං ගෙදරක් ළඟට ගිහිල්ලා ඒ ගෙදර ගාව පාත්‍රය තියාගෙන හිටියොත් කවුරුවක්වත් මගෙන් සල්ලි ඉල්ලනවද? නැහැ. ඇයි ඒ? මේ දුර්ලභයි. අපිට මහාන වෙන්නත් බෑ. ඔබ වහන්සේලා මේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලා ඒකට අවශ්‍යයි ආහාර කියලා දානි පූජා කරනවා. ඊළඟට ඔබට ඇඳුමක් ඉල්ල ගන්න නම් කී දෙනෙක්ගෙන් නම් ඇඳුම් ඉල්ල ගන්න ඕනද කියලා බලන්න. අපිට එහෙම නැහැ. ඒ ඇඳුම් ඔක්කොම ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඇයි? මහාන වෙලා ඉන්න නිසා. දැන් මම මහාන වෙලා හිටින්න නැත්තම් මට ඇඳුම් හම්බෙන්නේ නැහැ කාගෙන්වත්. ඒ අමුණත් හම්බෙන්නේ ඇඳලා විසි කරලා දාන එක. මහාන වෙච්ච නිසා අඳින්න හම්බෙනවා. සිවුරු පොරවන්න හම්බෙනවා. අපිට ඇඳුමක් දීලා ඔබ පින් කරගන්න. අපිට ආහාර දීලා දානේ පූජා කරලා ඔබ පින් කරගන්න. කුසල් කරගන්න. බෙහෙත් ලෙඩක් දුකක් ඇදුනහම දැන් අපි භික්ෂු ගිලන් මධ්‍යස්ථානේ බලන්න. ඔබ සම්බන්ධ වෙලා ඔබ මෙතෙන්ට ඇවිල්ලා මේ ගිලන් භික්ෂු ස්වාමින් වහන්සේලා හොය හොයා ඔබ කොච්චර උන්වහන්සේලාට අප උපස්ථාන කරනවද නේද? සීල සුවරණට ඇවිල්ලා ගිලන් භික්ෂු මධ්‍යස්ථානයට ඇවිල්ලා දැන් ඔබ නැත්තම් කොහොමද ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා හොයාගන්නේ? ඔබ මට මතකද දුටුගැමුණු කුමාරයා මේ ලෝකෙට පහළ කරගන්න විහාර මහා දේවිය කාලපාසාද පිරිවනට ගිහිල්ලා තිස්ස මහරාමේ ගිලන් වෙච්ච අවුරුදු 10ක් වයසක සාමණේරයන් වහන්සේ නමකට ආරාධනා කරා මගේ කුසේ උපදින්න ඔබ වහන්සේ මෙතනින් චුත වෙලා ගිහිල්ලා කියලා. ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේ සොයාගෙන තමයි විහාර මහා දේවිය ඒ දුටුගැමුණු කුමාරයා විදියට කුසට ගත්තේ. ගිලන් භික්ෂුන් වහන්සේලාට සලකන එක උපස්ථාන කරන එක මොනතරම් දෙයක්ද? ඉතින් ඔබ මේ කටයුත්ත සිද්ධ කරනවා. ඒ වගේ අපට බෙහෙත් ලබා ගන්න ඕනේ නැහැ. අපි දොස්තර මහත්තයෙක් මුණ ගැහින්න ගියත් එතුමා පුණ්‍යවන්ත පුජ්‍යලයක් නම් ස්වාමීන් වහන්සේ මුදල් එපා කියනවා. ස්වාමීන් වහන්සේ පොලිමේ ඉන්න එපා කියනවා. ස්වාමීන් වහන්සේ පරක්කු වෙන්න එපා කියනවා. ස්වාමීන් වහන්සේ වඩින්න කියනවා. වැඩින්න කියනවා. මොකද්ද ලෙඩේ කියලා අහනවා. හොඳට බලනවා. හොඳට හොයනවා. බෙහෙත් වලට සත පහක් ගන්නෑ. සමහර අය ගන්නවා ඒක ඒගොල්ලන්ගේ ගැටලුවක් හෝ දෙයක්. සමහර දොස්තර මහතුරු 80ක් ස්වාමීන් වහන්සේ නමක් වඩිනකම් බලන් ඉඳලා උන්වහන්සේලාට ප්‍රතිකාර කරන පුදුම කරුණාවකින් බලන්න දුර්ලභයි මේ මනුස්ස ආත්මේ සහ මේ දුර්ලභයි මේ පැවිද්ද. ඒතර පැවිදි වුණාට පස්සේ එහෙම බෙහෙත් ලැබෙනවා. ඉඳුන් හිටු. දැන් ඔබට ඉන්න තැනක් නැත්තම් ඔබ බෝඩින් කාමරයක් හොයාගෙන ගියොත් කීයක් ගෙවන්න වෙනවද බලන්න. ඔබට ගෙවල් කුලි කොච්චර ගෙවන්න වෙනවද බලන්න. ඒ ගෙයක් දෙනකොට ඔබ ගාවින් කොච්චර දේවල් කී මණි එකක් තියාගන්න. ඩෙන්ටි කාඩ් එක තියාගන්න. නිකන් එක දවසකට ඉන්න කාමරයක් ගන්නකො හෝටල් එකකට ගිහිල්ලා ඔබ ඩෙන්ටි කාඩ් එකක් තියාගන්න. ඔක්කොම ඔබේ තොරතුරු ටික තියාගන්න. සියල්ල. ඉඳුන් හිටුන් ගන්නවා. නවාතැනකට යන්න ගියොත් මොන තරම් ගැටලුවක් ඇති වෙනවද බලන්න. ගෙයක් දොරක් හදාගන්න මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා බලන්න. බලන්නකෝ පැවිදි වුණාට පස්සේදී පැවිද්දෙකුට එහෙම නැහැ. අපේ පන්සලට වඩින්න සිව් දිගින් වඩින මහා සංඝරත්නයට කියලා වෙනමම පන්සල් හදලා තියෙනවා. ගමේ ගෙවල් පරි පුංචි කටුමැටි ගහපු ගෙවල් තියෙන. එදා සමාජෙත් එහෙමයි. ගෙපිලිවලට වඩිනකොට කටුමැටි ගහපු ඉලුක් සෙවිලි කරපු ඉන්දියාවේ ගෙවල්. හැබැයි ජේතවනාරාමේ කෝටි ගාණක් වටින දේවල්. පූර්වාරාමේ කෝටි ගණන් වියදම් කරලා හදලා තියෙනවා. වේළුවනාරාමේ පූර්වාරාමේ ජේතවනාරාමේ කෝටි ගණන් වලින් හදලා තිබුණේ. ඇයි ඒ? ස්වාමින් වහන්සේලාට වැඩ සිටින්, රහතන් වහන්සේලාට වැඩ සිටින් කුටි නිර්මාණය කරලා තිබුණා. ඒ පැවිදි වීමේ විපාක කොච්චර වටිනවද? එදායික කොච්චර පුණ්‍ය කටයුතු සිද්ධ කරගන්නවද? මොනතරම්. එහෙනම් දුර්ලභ මේ පැවිද්ද කියන එක. හැමෝටම පැවිදි වෙන්න බෑ. පැවිදි වුණත් හැමෝටම මේ පැවිද්ද තුල ජීවත් වෙන්නත් බෑ. හැමෝටම ගුණධර්ම රකින්නත් බෑ, වඩන්නත් බෑ. මේ පැවිද්ද ආරක්ෂා කරගන්නත් බෑ. අපි කෙනෙක් පැවිදි වුණාට පස්සේදී ඒ පැවිදි රූපය දිහා බලාගෙන මොන තරම් පුණ්‍ය කටයුතු සිද්ධ කරනවද බලන්නකො. නිග්‍රෝධ සාමණේරිය දැකලා තමයි චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක රජතුමා බවට පත් වුණේ. එයා දැකපු නිසා නේද මිහිඳු මහරහතන් වහන්සේ බිහි වුණේ. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකපු නිසා නේද අපේ සංඝමිත්තා රහත් තෙරණිය බිහි වුණේ. ලංකාවට බුදුදහම ආවේ.
මේ සියල්ලම බලන්නකො කොච්චර පැවිදි රූපයක් සිද්ධාර්ථ කුමාරයා පැවිදි රූපයක් දකින්න නේද? සතර පෙර නිමිති අතර තියෙන පැවිදි රූපය. ජීවිතය අභිනිෂ්ක්‍රමණය කරන්න අවශ්‍ය කරන පැවිද්දේ. පැවිදි රූපයක්. ජීවිතේ කලකිරෙන්න අවශ්‍ය වෙන පැවිද්දේ. මේ කිසි දෙයක ඔබ කොණ්ඩේට කොච්චර ආදරය කරනවද? ඔබ රැවුලට කොච්චර ආදරය කරනවද? ඔබේ ඇහි බඹ දෙකට කොච්චර ඔබ ආදරය කරනවද? හැබැයි සියල්ල බොරුවක් කියලා එක විනාශ වෙනවා කියන එක ඔප්පු කරලා පෙන්නෝ පැවිද්දෙක් දිහා බැලුවට පස්සෙත් ඒ අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා නේද? පිළිකුල් වෙන ගොඩාක් දේවල් පිළිබඳව ඔබට දැනෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කට පස්සේ. දුර්ලභ පබ්බච්ච. ඒ පැවිදි ජීවිතයකට ළඟා වෙන එක පිනට යොමු වීමක් වෙනවා. ගෙදර ඉන්නකොට කවදාවත් බණක් අහන්න හිතෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොල්ලෙකුට කෙල්ලෙකුට. හැබැයි පන්සලට ආවට පස්සේ අපිට කොච්චර බණ අහන්න හම්බෙනවද? කොච්චර බණ පොත් කියවන්න හම්බෙනවද? කොච්චර බණ දේශනා කරන්න හම්බෙනවද? කොච්චර දැනුමක් ඒ හරහා එකතු වෙනවද? බුදුරජාණන් වහන්සේට එන්න කොච්චරනම් කිට්ටු වෙනවද බලන්නකො මේ පැවිද්දත් එක්ක. ඒ නිසා මේ පැවිද්ද තුල තියෙන නිරාමිස ගෙදර ප්‍රශ්න නැහැ, පවුල් වල ප්‍රශ්න නැහැ, කාන්තාවන්ගේ ප්‍රශ්න නැහැ, පුරුෂයන්ගේ ප්‍රශ්න නැහැ, දරුවන්ගේ ප්‍රශ්න නැහැ, ඉඩකඩම් වල ප්‍රශ්න නැහැ. මේ කිසි දෙයක් ගැන ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ නැත්තෙම නැහැ කියන එක නෙවෙයි. සමහර වෙලාවට ඔබ දකින්න චරිතත් එක්ක වෙන්න පුළුවන්. නමුත් මේක නැති කරගන්නට පුළුවන් ඉඩකඩ තියෙනවා. ආරවුල් විසඳ ගන්නට පුළුවන්කම තියෙනවා මෙතන. එතකොට එහෙමත් නැතුව ඒවා දිගින් දිගටම පවත්වාගෙන යන අයත් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ ගැටලුවක්. නමුත් පැවිද්දත්වයටපත් වෙනවා කියලා කියන්නේ දුර්ලභ කාරණාවක්. හැමෝටම මහාන වෙන්න බෑ. මහාන වෙන්න පිණුත් නැහැ. මහාන කරන්න යොමු කරන්නත් බෑ. දරුවෙක් වුණත් මහාන කරන්න අම්මගේ කරුමයක් තියෙනකොට, දරුවගේ කරුමයක් තියෙනකොට අනේ හරස් වෙනවා අම්මා. අම්මේ මම මහාන වෙන්නද කියලා අහපු ගමන්ම හරස් වෙනවා. මට උඹ නැතුව ඉන්න බෑ කියලා කියනවා. මාව දාලා යන්න නම් එපා කියලා කියනවා. හරස් වෙන හැටි බලන්නකෝ. තමන් පැවිදි වෙන්නෙත් නෑ. පැවිදි වෙන කෙනෙකුට පැවිදි වෙන්න දෙන්නෙත් නෑ. ඒ තරයි කෙලස්. ඒ තරම් දුර්ලභයි මේ පැවිද්ද කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා දුර්ලභෝ සද්ධම්ම ශ්‍රවණ. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන එක දුර්ලභ කාරණාවක්. දැන් බලන්න පැවිදි වෙන එක දුර්ලභ කාරණාවක් කියන්නේ. දැන් ඔබ හිතන්න පුළුවන් අම්මා ඉංජිනේරුවෙක් හදනවා. ඉංජිනේරුව දුර්ලභද? අම්මා දොස්තර කෙනෙක් හදනවා. දොස්තරවරු දුර්ලභද? ඒ දෙන්නම හදලා අම්මා මරණාසන්න මොහොතේ දරුවෙක් පැවිදිත් කරනවා. අම්මා මරණාසන්න මොහොතේ ලෙඩ ඇඳට වැදුනා. ඒ වැටිච්ච වෙලාවේදී ඉංජිනේරුව එනකොටද සතුටු වෙන්නේ? දොස්තර එනකොටද සතුටු වෙන්නේ? පණ අදින වෙලාවේදී, මැරෙන්න හදන වෙලාවේදී ඔබ මහාන කරපු සිවුර කරට දාපු අර හාමුදුරුවෝ පුතා එනකොටද ඔබ සතුටු වෙන්නේ? උදේට හිතන්න. ලෝකේ සක්විති රජ වෙලා හිටියා. තමන්ගේ හාමුදුරුවෝ පුතා ළඟට එනකොට, තමන්ගේ පැවිද්දත්වයටපත් කරපු දරුවා ළඟට එනකොට මොනතරම් සහනයක් හිතට දැනෙනවද කියලා බලන්න. ඒ නිසා දුර්ලභයි මේ පැවිද්ද. ඒක ළඟා කරගන්නට ඕනකම තියෙනවා. ඊළඟට දුර්ලභ සද්ධම්ම ශ්‍රවණ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන එක දුර්ලභ කාරණාවක්. හැමෝටම බණ අහන්න ලැබෙන්නේ නැහැ. බණ මේ ඇහෙනවා අහන්නේ. බණ මේ දේශනා කරනවා අහන්නේ නැහැ. පාරවල් ගානේ, කඩපිලවල් ගානේ ඔහේ නොඑක් දේවල් කියෝ ඉන්නෝ. හැබැයි හොඳ බණ කතා යනවා. අහන්නේ නැහැ. හොඳ බණ කතා යන මෙත් සදහම් විකාශේ බලන්නේ නැහැ. සමහර අය මෙත් විකාශේ බලන හැමෝම බණ අහනවා. හැබැයි සමහර අය නැහැ. අන්තර්ජාලයේ මේ ධර්ම දේශනාවල් යනවා බලන්න හිතෙන්නේ නැහැ. නොයිකුත් අකුසලයන් පිරෙන, අකුසලයන් වැඩෙන, කුසලයන්ගෙන් ඈත් කරන නොයිකුත් දේවල් තමයි අපිට බලන්න හිතෙන්නේ. හිත දෙන්නේ නැහැ. ධර්මයේ ශ්‍රවණීය කරන්ට ලැබෙන එක දුර්ලභයි. ඒක හැමෝටම අහන්න ලැබෙන්නේ නැහැ. එහෙම ශ්‍රවණීය කරලා තේරුම් ගන්න එකත් හරිම දුර්ලභයි. එක බණපදයක් ඇතුලේ අපි තුමු පැයක් ධර්ම දේශනාවක් සිදු කරනවා. පැය ඇතුලේම අපිට වැඩක් නැහැ. 59 වෙනි විනාඩියත් අපිට වැඩක් උන්නේ නැහැ, තේරුමක් නැහැ. නමුත් 60 වෙනි විනාඩියේදී ඔබට ජීවිතයට අවශ්‍ය කරන නිවන් දකින්න අවශ්‍ය කරන කමටහන තියෙන බණපදේ 60 වෙනි විනාඩියේ තියෙන්න පුළුවන්. ඒ තරම් සද්ධර්ම ශ්‍රවණීය කරන්ට ලැබෙන එක දුර්ලභ කාරණාවක්. යොදුන් ගණන් පයින් ඇවිදගෙන ගිහිල්ලා මිනිසු බණ ඇහුවා. මහා රාජ්‍ය දන් දීලා, කෙත්වතු දන් දීලා, තමන්ගේ භාණ්ඩාගාරයක හිඳනකම් අනේ පිටු සිටුවරු
විසාකාව Tamanට තිබිච්ච ලොකුම ආභරණ විකුණලා බණ ඇහුවා. ඒ කියන්නේ ඒ තරම් දුර්ලභයි. මහලතා ප්‍රසාදනීය ගන්නවටත් වඩා දුර්ලභයි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන එක. බැංකු දහස් ගාණක් පුරවනවටත් වඩා විශාලයි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන එක. නිසා බණ අහනකොට ආදර වදන් කොච්චර ඇහුණත් වැඩක් නැහැ බණපදයක් ඇහෙන තැන. එතෙන් තමයි සැනසෙන්නේ. එතන තමයි නිවන තියෙන්නේ. එතන තමයි සැනසීම තියෙන්නේ. එතන තමයි විමුක්තිය අපිට තියෙන්නේ. ඒ නිසා දුර්ලභයි මේක. ඕන තැන්වල කතා බහ බලන්නකො ඔබ නිකන් අද ඇවිදගෙන යන්නකො. ඇවිදගෙන යන තැන කී තැනකනම් කතා කරනවද බලන්න. කතා පවත්වනවද බලන්න. සමහර තැන්වල ස්පීකර් දාලා සමහර තැන්වල සවුන්ඩ්ස් දාලා බබල් දාලා ගමට ඇහෙන්න රටට ඇහෙන්න සමහර මාධ්‍ය නාලිකා ඔස්සේ ෆ්‍රීකවන්සි ඔස්සේ විද්‍යුත් නාලිකා මොද්දිත නාලිකා වල මොනතරම් කතන්දර තියෙනවද බලන්න. පත්තරයක් ගත්තොත් දවසකට පත්තරේ කොච්චර කතා තියෙනවද. හැබැයි බණ කතා තියෙන හරි හදිස්සියේ. නාලිකාවක් ගත්තොත් බෞද්ධ නාලිකා බෞද්ධ ධර්ම දේශනාම ශ්‍රවණය වෙන නාලිකා අරනට පස්සේදී හැමෝම වැඩිපුර නරඹන නාලිකාවල කොච්චර කතා යනවද. සුරංගනා කතා, අභිරහස් කතා, ආදර කතා, වෙනසෙන කතා, සැනසෙන කතා යන්නේ කීයක්ද? ධර්ම දේශනා කීයක්ද දවසකට යන්නේ? දවසේ පැයේ 24 නාලිකාව ක්‍රියාත්මක කරන සමහර රූපවාහිනී නාලිකා දවසකට පැය භාගයක් විනාඩි 5ක් විතරක් වෙන්න පුළුවන් තමන්ගේ නාලිකාවෙන් ධර්ම පදයක් ප්‍රචාරය කරන වෙලාව. අනිත් හැම තැන්වල කසි කබල් දේවල්, අවුස්සන දේවල්, හිත ඇවිලෙන දේවල් පෙන්වන්න තැන් තියෙනවා. බලන්නකෝ බණ අහන එක. ඒ නාලිකාවක් බලාගෙන හිටියොත් කොයි කාලයක් යයිද බණ පදයක් අහන්න? කොයි කාලයක් යයිද බුදු ගුණයක් අහන්න? කොයි කාලයක් ගත වෙයිද අපිට නිවන කරා යන්න? ඒ නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන එක දුර්ලභ කාරණාවක්. මේ කොරෝනා කාලේදී අපිට බණක් අහන්න යන්න වෙන්නේ නැහැ පන්සලට දැන්. මලක් පූජා කරන්න යන්න වෙන්නේ නැහැ දැන් පන්සලට. දානයක් දෙන්න යන්න වෙන්නේ නැහැ දැන් පන්සලට. ස්වාමීන් වහන්සේ නමක් නිවසට වඩම්ම ගන්න බෑ දැන්. බලන්නකො කොච්චර දුර්ලභ කාරණාවක් වෙලාද කියලා. මේ කාල සීමාව වෙනකොට. ඒ නිසා හොඳට කල්පනා කරන්න මේ දුර්ලභ වෙච්ච කාරණාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන්න. ඒයින් බණ පදයක් ඇහුණාම කොච්චර සැනසීමක් එනවා. ඒ සද්ධර්මයයි මේ ශ්‍රවණය කරන්න ඔබ මේ සැදී පැහැදිලිද? සමහර බණ අහනකොට නිින්ද යනවා. සමහරුන්ට කතා කරන්න හිතෙනවා. අඩන්තේට්ටම් කරන්න හිතෙනවා. සත්තු මරන්න හිතෙනවා. ඒ කිසිවක් නොකර ඔබ මේ කරගන්න වැඩේ මේ තා විශාල ලස්සනට බණ පදයක් අහන්න ලැබෙනවා නම් එය දුර්ලභ නැද්ද? එය දුර්ලභයි. හැමතැනම බණ පද ඇහෙන්නේ නැහැ. ඇහෙන තැන ඔබ බණ අහන්න ඕන. බලන්නකෝ මාසේ දවස් 30ම අපි වෙන තැන් වලට ගිහිල්ලා එක දවසේ අපි පන්සලට යන්නේ. එදා විතරයි බණ ඇහෙන්නේ අපිට. දවසේ පැය ගත්තත් එහෙමයි, මාසේ දින ගත්තත් එහෙමයි, අවුරුද්දේ දින ගත්තත් ඒත් අපිට එහෙමයි. සංසාරයට වැඩි වැඩියෙන් ඕන දේවල් අඩු අඩුවෙන් ලැබෙනවා. හැබැයි ඒ කිසි දෙයකින් නිවන කරා යන්න බෑ. බණ පදයක් ඇහුවොත් යන්න බෑ. මෙන්න මේ කාරණා පහම දුර්ලභ කාරණා හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. යම් හේකින් මේ කාරණා පහ අපිට ලැබිලා තිබුණා නම් දුර්ලභ බුද්ධෝත්පාදෝ අපි බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක අනේ ඉපදිලා තිබුණා නම් නේද? අපිත් දකින්නේ නැති බණත් අහන්නේ නැති ඒ කාලේ කියන්ට ඕනේ නැහැ. නිවන් දකින්න පින් මදි වුණා කියන්ට ඕනේ නැහැ. අපිට බුදු කෙනෙක් දකින්නට පින තියෙනවා. ඒක දුර්ලභයි. පහළ වෙන බුදු කෙනෙක් දකින්න. කෝසා කාලයක් අපිට තවත් නම් මේ සංසාරේ ඉන්න වෙයිද බුදු කෙනෙක් බලනකම්? බුදු කෙනෙක් ඇස් දෙකට දකින්නකම් නේද? අපිට සසරින් ගොඩ එන්න ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ. ඒ ධර්මයක් දැන් එන්න මොකද වෙන්නේ? විකෘති වෙනවා. ඒ ධර්මයේ ධර්ම කොටස් අධර්ම කොටස් බවට පරිවර්තනය කරනවා. ධර්ම කොටස් යට දාලා නේද? ඒ කියන්නේ අර ලබු කළුගල් උඩ එනවලු ලබු කබල් යට යනවලු. ඒ කියන්නේ හොඳ දේවල් යට ගිහිල්ලා හිස් දේවල් ප්‍රයෝජනයක් නැති දේවල් උඩ එනවා. දැන් බණ කියලා විහිළු කතා. බණ කියලා සමහර නොයෙක් පරුෂ වචන. බණ කියලා හිනාවට ලක් වෙන දේවල් කොච්චරක් එනවද? බණ කියලා වැරදි සහගත කරුණු කොච්චරක් එනවද? සසරට බය නැති කරන, සසර ගැන කතා නොකරන කොච්චරක් කතා තියෙනවද? ඒවා අපේ ඇත්තෝ රස කර බණ කියන අන්න බණ නියම බණ අහනෝ නම් බණ නේද? පොඩි බැඳගෙන කර තියාගෙන හරියට සංගීත සන්දාසන බලන්න යනවා වගේ සමහර බණ අහන්න යනවා.
ඔහේ අහගෙන ඉන්නවා. hina වෙනවා. කොක්කඬ තියෙනවා. මහා අකුසල් බණ අහන බණ කියලා ඔබ කියන බණ මම කියන බණ නෙවෙයි මේ කියන්නේ. බුද්ධ ධර්මයේ බණ නෙවෙයි. එහෙම නැත්තම් කොච්චර නේද hina වෙන්න කිව්වේ නැත්තම් ඈලි මෑලි යනවා. නේද? ඒක කොච්චර බලන්න ධර්මයේ විකෘති කරගෙන යනවද? ඒව පස්සේ දුවගෙන යනවා. හැබැයි නියම බණ පදයක් අහන්න ලැබෙනවනේ. ධර්මයේ මේක ඇතුලේ තියෙනවනේ. කොච්චර වටිනවද කියලා. ඕපදූප කතා අපිට අදාළ නැති කතා රස වෑහෙන කතා ඒව බණනේ. කතා තියෙනවා. ඒ කතා පුජ්‍යලයකට ප්‍රයෝජනවත් වෙන විදිහට බලන්න ඕන කම තියෙනවා. එහෙම බැලුවාම මෙන්න මේ කාරණා පහ දුර්ලභ කාරණා හැටියට තමයි බුදුහාඳුරු දේශනා කරන්නට යෙදුනේ. ඔබට මම මතක් කළා ෂණ සම්පත්තිය පිළිබඳව කියන්නේ. ඒ කියන්නේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඉන්න කාලයේදී අපි ඉපදෙනව නිරේ. දැන් හෙට බුදුහාඳුරු මේ ලෝකෙට පහළ වෙනවා. අනේ දකින්න පින නැහැ. හෙට අපි මැරිලා නිරේට යන්න පුළුවන්. නිරේ ගියොත් ආයි බුදුහාමුදුරුවෝ දකින්න වෙන්නේ නැහැ. එච්චර කාලයක් ඉන්න වෙනවා. කොයි කාලෙද කියලා දන්නේ. නැත්තම් പ്രേත ලෝකෙක උපදිනවා. නැත්නම් අසුර ලෝකෙක උපදිනවා. එහෙම නැත්තම් අපි සමහර අවස්ථාවන්වලදී බුදු කෙනෙකුට වඩින්න බැරි නැත්තම් සංඝයා වහන්සේලා නැති ම්ලේච්ඡ ධනපදයක අපි උපදිනවා. බුදු බණ අහන්න. බුදු පිළිමයක්වත් තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. දැන් අපි මේ සදා විකාශය නරඹන විදේශ රටවල් වල ඉන්න දායකකාරකාදී මේ පින්වතුන් දකින්න ඇති. ඔබට සමහර රටවල් වල බුදු පිළිමයක්වත් ළඟ තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. සමහරලාට පර්ස් එකේ දාගෙන නේද? හංගගෙන ඔබ ෆෝන් එකේ අනිත් පැත්තේ හංගගෙන බුදුහාමුදුරුවෝ බොහොම පරිස්සමට තියාගෙන. ඇයි? දැන් අපි නම් පර්ස් එකේ දාගන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. පර්ස් එක කොහෙද දාගන්නේ? පිටිපස්සේනේ. ඒකට පර්ස් එකේ දාන්නේ නැහැ. හැබැයි ඔබ කොහොම හරි මේච්ච ජනපදයේ කීති අරාබික රටයකට ඔබ ගියාට පස්සේ දේ තියාගන්න දෙන්නේ නැහැ බුදු පිළිම. එතකොට ඔබ හංග ගන්න කොහේ හරි ඇඟාසේ දාගෙන හරි බුදුහාමුදුරුවෝ තියාගෙන. ඇයි? ම්ලේච්ඡ ජනපදයේ බුදු කෙනෙක් නැහැ දකින්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් නැහැ ඔබට දකින්න. බණපදයක් ඇහෙන්නේ නැහැ. ඔබ ලක්ෂ ගණන් වියදම් කර කර ලංකාවේ බණහනටත් වඩා සතුටින් බණහන වෙලා. හැබැයි දුර්ලභයි. ඒ ම්ලේච්ඡ ජනපදයකට ගියොත් වැඩක් නැහැ අපිට. මෙච්චර බණ තියෙන රටේ ඉඳගෙන ම්ලේච්ඡ ජනපදයකට යනවා. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදුණා. බුදු කෙනෙක් පහළ වුණා මිත්‍යා දෘෂ්ටික. අජිත ගේතකම්බලී පකුත කච්චායන සංජය බෙල්ලට්ටිපුත් වැඩක් නැහැ. නිවන පැත්තකවත් නැහැ. ඒ මිනිස්සුන් නැවත මනුස්ස ජීවිතයක්වත් ළඟා කරගන්න බෑ. කෙලින්ම අපාගත වෙනවා. ඒ වගේම තමයි මෝඩයෙක් වෙලා ඉපදුණොත් ඥානය නැති කෙනෙක් වුණොත් කවදාවත් පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. ওই වගේ තියෙන ෂණ සම්පatti පිළිබඳව. ඉතින් එහෙම ෂණ සම්පත්තිත් හරියට පහළ වෙලා මේ දුර්ලභ කාරණා පහම අපිට ඒක රාශී කරගෙන අපේ ජීවිතේ ළඟා කරගන්න පුළුවන් නම් තාමත්ම වටිනවා. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක ලෝකෙට උපදින එකත්, මිනිස්සෙක් බවට මිනිහෙක් වෙලා උපදින මනුස්සත්වෙක් වෙලා උපදින එකත්, ඒ වගේම ෂණ සම්පatti ඇතුව අඩුපාඩුවක් නැතුව ලෝකේ තුල ජීවත් වෙන්න ලැබෙන එකත්, මහාන වෙන්න ලැබෙන එකත්, ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන එකත් ඉතාමත් දුර්ලභ කාරණා කියලා. දැන් ඇඟිලි වලින් ගණන් කරලා බැලුවොත් ඔබයි මමයි නේද? බුද්ධෝත්පත්ති කාලයක ඔබට ඉපදෙන්න ලැබුණෙත් නැහැ, මට ඉපදෙන්න ලැබුණෙත් නැහැ. ඊළඟට දුර්ලභව මනුස්ස ප්‍රතිලාභෝ. ඔබට ඒක ලැබුණා, මටත් ඒක ලැබුණා. මට දැන් එකක් තියෙනවා. ඊළඟට දුර්ලභව ෂණ සම්පatti නේද? ෂණ සම්පත්තියත් ඔබට තියෙන්න පුළුවන්, මටත් තියෙනවා දැන්. ඊළඟට දුර්ලභව පබ්බජ්ජා. ඔබට පැවිද්ද නැහැ, මට තියෙන පැවිද්ද. දෙකක් සම්පූර්ණයි මට. අපිට දෙකයි, මට තුනක් දැන් සම්පූර්ණයි. ඊළඟට දුර්ලභව සද්ධම්ම ශ්‍රවණෝ නේ? අපිට එකක් තියෙනවා. කොහොම හරි එකක් හරි මට වැඩි වෙලා තියෙන ඔබට වඩා නේද? දුර්ලභව පබ්බජ්ජෝ කියන කාරි වැඩි වෙලා තියෙනවා. ඒක නිසා ඒ ෂණ සම්පatti වැඩි කරගන්න. ඒ වගේම ඒ අපි කතා කරපු දුර්ලභ කාරණා ජීවිතයට එකතු කරගෙන අපිට ජීවත් වෙන්න ලැබෙනවා. ඒක ඉතාමත් වාසනාවන්ත වෙන ඉතින් අද දවසේදීත් ඒ දුර්ලභ වෙච්ච සද්ධර්ම ශ්‍රවණයක් ඔබ ශ්‍රවණය කරන්නට ලැබුණා. හැම සියලුටම තුනුරුවන්ගේ ආශිර්වාද බලය නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ගත කිරීමට හැකියාව ශක්තිය ලැබේවා කියලා සාදු කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැම දිනාටම තුනුරුවන් සරණයි.